ආදරණීය දරුදැරියනි ආදරණීය දෙමාපියනි අද අපි පෙරහුරු ප්‍රශ්න පත්‍රය අංක 20 තමයි සාකච්ඡා කරන්නේ. ඔබ තවමත් මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිව්වේ නැත්නම් පහත තියෙන ලින්ක් එකෙන් ගොස් ප්‍රශ්න පත්‍රය ගෙන පිළිතුරු සපයන්න. පිළිතුරු සපයලා ඉවර වෙලා මේ වීඩියෝ එක බලලා ඔබගේ ලකුණු YouTube එකට දාන්න පුළුවන්. ඔබට මුල සිට පේපර් කරන්න අවශ්‍ය නම් මාගේ තිරේ දිස්වන WhatsApp අංකයට මැසේජ් එකක් දමා ඔබට මුල සිටත් ප්‍රශ්න පත්‍ර කරන්න පුළුවන්. හොඳයි දරුදැරියනි. එහෙමනම් අපි ප්‍රශ්න පත්‍රය කරපු අයගේ පිළිතුරු බැලීම සඳහා දැන් පියමනිමු. ඔව් අපි එනවා පළවෙනි ප්‍රශ්නෙට. මුලින් දැක්වෙන රූපයෙන් පෙන්වන දෙය වෙනුවට යොදාගත හැකි දෙය පෙන්වන රූපය තෝරා යටින් ඉරක් අඳින්න. දැන් දරුවනි ඕගලන්ට පේනවා අඬ තියෙන කෝප්පයක්. හැබැයි මේ කෝප්පේ ගොඩාක් ලොකු නෑ, පොඩි කෝප්පයක්. මේක වතුර දාලා බොන්න පුළුවන් සයිස් එකක්. එතකොට මේ කෝප්පයට සමාන කරන එක අහනවා. මුලින් තියෙනවා ගුරුලේත්තුවක් වතුර පුරවන. ඒතර ගුරුලේත්තුව කට තියලා වතුර බොන්න බැහැනේ. නේ? ඒතර දෙවෙනි රූපයේ තියෙනවා අඬ තියෙන ලොකු ජෝග්ගුවක්. අර කෑම මේස වල වගේ තියෙන. ඉතින් ඕක කට තියලා වතුර බොන්නෙත් නෑනේ. ඊළඟට තියෙනවා පොඩි වීදුරුවක් වගේ එකක්. එහෙමනම් දරුදැරියනි අනිවාර්යෙන්ම පළවෙනි රූපයට සමාන වෙන්නේ අංක 3. එතකොට දැන් 3 ගහපු ළමයි රතු පෑනෙන් හරියක් දාගන්න. ඊළඟට තියෙනවා කලය. දැන් අපිට පුළුවන් මේ කලයට වතුර පුරවන්න. එතකොට ලිඳට කලේ දාලා වතුර ගන්න පුළුවන් නේ. ඇත්තටම ලිඳකින් වතුර අරගෙන නාන්නත් පුළුවන් කලෙන්. සමහර අය නානවා. ඒ වගේම තියෙනවා මැටි කෝප්පේ. ඒතර මැටි කෝප්පේ හරියන්නේ නැහැ කොහොමත්. මැටි කෝප්පේ ලිඳට දාලා වතුර ගන්න බැහැනේ. ඊළඟට තියෙනවා බාල්දිය, පණිට්ටුව. පණිට්ටිය නම් ලිඳට දාලා වතුර ගන්න පුළුවන්. ඕන හැටිය පුළුවන් ගන්න. ඊළඟට තියෙනවා කේතලය. කේතලේ ලිඳට දාලා වතුර ගත්ත හැකිද? ඒත් බෑ. එහෙමනම් දරුදැරියනි කලගෙඩියට ගැලපෙන්නේ බාල්දිය 2 හරි. ඒතර 2 ගහපු අය හරියට දාගන්න. ඊළඟට තියෙනවා පාන් ගෙඩියක්. ඔයගොල්ලෝ දන්නවා පාන් වල තියෙන කාබෝහයිඩ්‍රේට්. ඒතකොට අපිට සාමාන්‍යයෙන් රාත්‍රියට පාන් කාලා ඉන්න පුළුවන්. උදේටත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රධාන ආහාරයක් වෙනුවට ගත හැකි දෙයක්. එතකොට පාන් වෙනුවට මස් කාලා ඉන්න පුළුවන්ද? බෑ. මාළුවව කාලා ඉන්න පුළුවන්ද? ඒත් බෑ. බත් කාලා ඉන්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් දරුදැරියනි පාන් වලට සමාන වෙන්නේ බත්. 3 හරි. ඊළඟ පහත සිදුවීම් දැක්වෙන වැකි කියවා ඒවා අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරා යටින් ඉර අඳින්න. මාළු දැලෙන් එළියට ගත්තා, මාළු ගොඩක් ඇද්දා, විකුණා මුදල් ගත්තා, දැලට මාළු එකතු වුණා, මුහුදේ මාදැල් එළුවා, මාළු ගොඩවල් ගැසුවා. එහෙනම් අපි බලමු මේ මාළු අල්ලන කතන්දරයේ මුල සිට. මුහුදේ මාදැල් එළුවා. එතකොට මාමල මොකද කරන්නේ? මාළු අල්ලන්න මුහුදේ මාදැල් එලනවා. හරි. ඊළඟට 4 දැලට මාළු එකතු වුණා. දැලට මාළු එකතු වෙනවා නේද? ඊළඟට 2 මාළු ගොඩක් ඇද්දා. ඊළඟට 1 මාළු දැලෙන් එළියට ගත්තා. හරි. ඊළඟට 6 මාළු ගොඩවල් ගැසුවා. ඊළඟට 3 විකුණා මුදල් ගත්තා. අංක 2. අපි එමු අංක 5ට. පහත සඳහන් ප්‍රකාශ වැරදි වීමට හේතුව සොයා යටින් පිළිතුර අඳින්න. රතු පාට ත්‍රිවීල් එකේ ආපු මහත්තයා මගෙන් සල්ලි ටිකක් අරගෙන ගියා. යයි පාරයිනේ සිටි අන්ධයා කීවා. එතකොට ඔයා හොඳ ආකාරවම දන්නවා අන්ධයාට පාට නොපෙනී. පහේ පිළිතුර 2. අපි එනවා අංක 6ට. සුනාමි රැල්ලෙන් බේරීමට සමහර මාළු ගල් මතර නැග්ගහ. එතකොට දරුදැරියනි මේ මාළුන්ට ගලක නැගලා ජීවත් වෙන්න පුළුවන් ද? උට කරමල් තියෙනවා. ශෝෂණය කරන්න ජලය අවශ්‍යයි. මාළුන්ට ජලය නොමැතිව සිටිය හැකිද? බැහැනේ. එහෙනම් 6 පිළිතුර 1. මාළුන්ට ජලය නොමැතිව සිටීමට නොහැක.
අංක 7 එනවා දැන් අපිට ආදේශ ගානක්. x එකතු කිරීම x 14යි. එතකොට x 14යි කියන්නේ 14 දෙකෙන් බෙදුවාම එක x එකක් කීයද 7යි. හරි. ඊළඟට දෙවෙනියට පේන සමීකරණයේ x එකට 7 දැම්මහම ඔයා දන්නවා 7න් 5ක් අඩු කරාම 2. එහෙනම් y 5යි. දැන් ඔයාලට පේනවා x අකුරු 4ක්. 7 වරක් 4 28යි. y 5යි කියන්නේ 28න් 5ක් අඩු කරන්න 23යි. 7 පිළිතුර 3. හරි. ඊළඟට අංක 8 A2 B4 C7 D11 නම් ඉංග්‍රීසි අකුරු වල අනුපිළිවෙලට ගණනය කළ විට G අගය කොපමණද? හරි. ඉතින් ඔයා වෙනම කොළ කෑල්ලක මේක ලියන්න වෙනවා. A2යි. එහෙනම් B කීයද 2ක් වැඩි 4යි. එහෙනම් C කීයද 3ක් වැඩි 7යි. එහෙනම් D කීයද 4ක් වැඩි 11යි. එහෙනම් E කීයද 5ක් වැඩි 16යි. F කීයද 6ක් වැඩි 22යි. G කීයද 7ක් වැඩි 22ට 7ක් 29යි. 8 පිළිතුර දරු දැරියනි 3. රූපයේ දැක්වෙන ගණකයේකි එහි රූපයේ තිත්තිරි වලින් දැක්වෙන පරිදි කැබලි 4කට වෙන් කළොත් එම කැබලි 4ේම පැති ගණන කීයද? ඔයා දන්නවා ගණකයට පැති 6යි. ඒතර ගණක 4ක් වෙන් වෙනවනේ. 6 වරක් 4 24යි. 9 පිළිතුර 1. හරි. අංක 10. 500න් 5න් පංගුවට 25ක් එක් කළ විට ලැබෙන උත්තරය. 500 අපි බෙදමු 5න් 100යි. 25ක් එකතු කරන්නකෝ. ඔව් දරු දැරියනි පිළිතුර අංක 3. අංක 10 පිළිතුර 3. තර්කානුකූල ප්‍රශ්නයක්. ප්‍රියන්තගේ අයියාට සහෝදරයින් තිදෙනෙක්ද ප්‍රියන්තගේ අක්කාට සහෝදරයෝ තිදෙනෙක්ද සිටිති. එතකොට ඔයා පොඩි කොළ කෑල්ලක ප්‍රියන්ත කියලා ලියලා ඊතලයක් ගහලා අයියා කියලා ලියලා අයියට සහෝදරයෝ තිදෙනෙක් කිව්වහම ප්‍රියන්තව අයිතිනේ. එතෙන්ට දාගන්න වෙන්නේ 3 නෙමෙයි 2. එතකොට 2යි ප්‍රියන්තයි 3යි අයියයි පිරිමි අය 4යි. හරි. ඊළඟට කියනවා දරුවෝ ප්‍රියන්තගේ අක්කාට. අක්කා දැන් ගැහැණුනේ. සහෝදරයෝ තිදෙනෙක් ඉන්නවා. එතකොට අක්කයි සහෝදරයෝ තිදෙනයි ඔක්කොම ගැහැණු අය 4යි. එතකොට පිරිමි 4යි ගෑනු 4යි පවුලේ ගණන 8යි. එතකොට දරු දැරියනි 11 පිළිතුර 2. හරි. අපි එනවා අංක 12. ප්‍රියන්තට සහෝදරියන් කී දෙනෙක් සිටීද? ප්‍රියන්තට සහෝදරියන් 4 දෙනෙක් ඉන්නවා. 12 පිළිතුර 3. කතරගම යන වචනේ ලියා ඇත්තේ පහත පරිදි. කාතරගම. දැන් හොඳට බලන්න රූප දිහා. හරි. ඊළඟට ඔයගෙන් අහනවා ආතරමග යන වචනය ආකාරය කුමක්ද කියලා. එතකොට ඔයා බලනවා මේ අකුරට අකුර ගලපලා. කයන්න සමචතුරස්‍රය, තයන්න ඍජුකෝණාංශය එහෙම ගලපලා සම්බන්ධය හොඳට හොයන්න. හොයපු ගමන් ඔයාට පිළිතුර ලැබෙයි 13 2. එතකොට දරු දැරියනි 13 2. අංක 14. විමල් පාසලට එන්නේ පැයට කිලෝමීටර් 30ක වේගයෙන්. එන පාසල් බස් රථයේ ඔහුගේ නිවසේ සිට පාසලට දුර කිලෝමීටර් 6යි. ඔහු පාසලට ඒමට කොපමණ කාලයක් ගත වේද කියලා ඔයාගෙන් අහනවා. එහෙනම් දරුවෝ අපි මුලින්ම කරන්නේ 30 බෙදනවා 6න්. කීයද එතකොට 5යි. එතකොට පැයට මිනිත්තු 60 නිසා 60 බෙදනවා 5න්. බෙදපු ගමන් උත්තරේ එනවා මිනිත්තු 12. 14 පිළිතුර 1. මැයි 2006 මැයි පළවෙනි දින උපන් ළමයෙකු ඔහුගේ 9 වෙනි උපන්දිනය සමරන්නේ කවදාද කියලා අහනවා. ඔහුගේ 9 වන උපන්දිනය. එතකොට ඔයා මොකද කරන්නේ 2006ට 9ක් එකතු කරනවා. එකතු කරපු ගමන් දරුවෝ ඔයාට එනවා 2015 මැයි 1. 15 පිළිතුර 1. විදුලි මීටරයක විදුලි ඒකක 9999ක් පෙන්눔 කරයි.
තවත් විදුලි ඒකක 11ක් දැල්වූ පසු මීටරේ දැල්වෙන සංඛ්‍යාව. ඉතින් ඔතන යටින් ඔයා 11 ලියලා 9 1යි 10න් බිඳුව ඉතුරු 1යි 9 1යි 10 11න් 1යි 11 10 10 උත්තරේ අංක 1. දස දහස් 10. හරි. හරි දාගන්න එක තියනවා. දැන් ඔයාලට පේනවා රටා. ඒ කියන්නේ මේ රූප වල ඉතුරු ටික ඔයා දික් කරලා ඇඳලා පින්තූරේ ගන්න ඕන බොහොම ඉවසිල්ලෙන් කල්පනාවෙන්. හරි. එතකොට ඔයා පින්තූරේ අඩු කොටස පැන්සලෙන් සීරුවෙන් අඳින්න. ඇඳපු ගමන් දරුවෝ ඔයාට උත්තරේ තේරෙයි 17 2. තොර දරුවෝ අංක 18ත් එහෙමයි. ඔයා එහෙම ඇඳහම ඔයාට තේරෙයි අංක 3. අංක 19 අපි එනවා. මුළු රූපයෙන් 4න් එකක් අඳුරු කර ඇති රූපය තෝරන්න. ඔයාට පේනවා 4න් එකක් රවුම් කරලා තියෙන්නේ දරුවෝ 19 2. අංක 20 කියනවා මුළු රූපයෙන් 2න් එකක් අඳුරු කර ඇති රූපේ තෝරන්න. ඔයාට හොඳ ආකාරවම පේනවා 2න් එකක් කියන්නේ දරුවෝ 4න් 2යි 4න් 2 සුළු කරාම 2න් 1යි අංක 1. දැන් අම්මාගේ වයස දියණියගේ වයස මෙන් 4 ගුණයයි. අවුරුදු 10කට කලින් දියණියගේ වයස අවුරුදු 2යි. ඒතර 10ට කලින් 2 නම් දැන් 10ක් ගත වුණාට පසු 12යිනේ. එතකොට දැන් අම්මගේ වයස 12 වරක් 4 48යිනේ. තව අවුරුදු 10කින් අම්මගේ වයස 48ට 10ක් දාපු ගමන් ඔයාට පේනවා වයස 58යි. වයස 58යි. 3 උත්තරේ. සිංහල අලුත් අවුරුද්දට යහළුවන් 10 දෙනෙක් ඔවුනොවුන්ට තෑගි වශයෙන් කමිසේ බැගින් හුවමාරු කරගත්තා. එක් අයෙකු අනෙක් යහළුවන් 9 දෙනාටම කමිසේ බැගින් තෑගි වශයෙන් දිය යුතුය. මෙසේ ඔවුන් හුවමාරු කරගත් කමිස සංඛ්‍යාව කොපමණද අහනවා. එමනම් යහළුවෝ 10යි එක්කෙනෙක් 9ක් දෙනව නම් දරුවෝ 10 වරන් 9 90යි. 22 පිළිතුර 2. වීදුරුවක දොරක ඉදිරිපැත්තේ එක්සිට් යන වචනය අලවා තිබුණි. එතනින් ඇතුළු වී ආපසු හැරී බලන විට තිබූ ආකාරය තෝරන්න. ඔයාට පේන්න ඕන දැන් එක්සිට් කියන එක ඔයා හරවන්න කන්නඩි කෑල්ලෙන් අනිත් පැත්ත. හරවපු ගමන් ඔයාට පිළිතුර 3 ලැබෙනවා. හරි. 23 පිළිතුර 3. පහත සඳහන් කවිය කියවා ඉරියැඳි පදයට සමාන පදය තෝරන්න. මා වැනි බිනින්දා. දැන් බිලින්දා කියන්නේ චූටි ළමයා. දිලින්දා නෙමෙයි ඈ මා වැනි බිලින්දා. වරවර ළඟට කැන්දා. ළඟට අඬ ගහලා. දුක සැප කුමක්දා අසන නිරිදෝ වෙන කොයින්දා. නිරිදෝ කියන්නේ රජතුමා. මේ පොඩි ළමයට අඬ ගහලා දුක සැප විමසීමක්. එතකොට බිලින්දා කියන්නේ කවුද? කුඩා ළමයා. නිරිදෝ කියන්නේ රජවරු. 25 24 3 25 හරි දාගන්න. අංක 26. පුස්තකාලයක එක් රාක්කයක පොත් 4278ක්ද තවත් රාක්කයක පොත් 3356ක්ද ඇත. ඒ අනුව මෙම රාක්ක දෙකේම ඇති පොත් ගණන වාගෙන් අහනවා. අපි මේ දෙක එකතු කරන උත්තරය 7634යි. හරි. අංක 27. එක් කූඩයක ඇපල් ගෙඩි 8කි ඇපල් ගෙඩි 904ක් ඇසිරීමට කූඩ කීයක් ඕනද අහනවා. ඔයා මොකද කරන්නේ? 904 බෙදනවා 8ෙන්. බෙදපු ගමන් දරුවෝ පිළිතුර 113. අපි එනවා අංක 28. A නැමැති පෙට්ටියේ රතු බිත්තර 4856යි. B නැමැති පෙට්ටියේ සුදු බිත්තර 1437යි. ඒ අනුව සුදු බිත්තර වලට වඩා රතු බිත්තර කීයක් ඒ පෙට්ටියේ තිබුණේ දැහුවොත් දරුවෝ ඔයා මොකද කරන්නේ? ඔයා කරන්නේ දරුවෝ 4856න් 1437 අඩු කරනවා. අඩු කරපු ගමන් පිළිතුර වාට එනවා 3419.
හරි. අපි එනවා ඊළඟ ප්‍රශ්නේ. හිස්තැන්ට ගැලපෙන පිළිතුර තෝරා යටින් නිරා අඳින්නලු. හොරාගේ අම්මාගෙන් ඇසුවා වගේ. දැන් දාලා බලන්න හොරාගේ අම්මාගෙන් අංජනම්ද? ශාස්තරද? පේනද? ඔව්. මේ ප්‍රස්තාව පිරුලේ තියෙන්නේ පේන. 29 පිළිතුර දරුවෝ 2. අංක 30. වඳින්න ගිය හිසේ කඩා වැටුණා වගේ. පන්සලද පල්ලියද දේවාලයද? වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටුණා වගේ. හරි 30 පිළිතුර 3. පහත දැක්වෙන ප්‍රස්ථාරයේ පන්තික ළමුන් 50ක් සතියේ දින 5 තුල පැමිණීම නිරූපණය කර ඇත. සඳුදා ඔයාට හොඳට පේනවා 40යි, අඟහරුවාදා 50යි, බදාදා 35යි, බ්‍රහස්පතින්දා 40යි, සිකුරාදා 30යි. දැන් ඔයාට හොඳ ආකාරවම පේනවා වැඩිපුරම ඇවිල්ලා තියෙන්නේ අඟහරුවාදා ඔක්කොම අය ඇවිල්ලා. අපි බලමු අහන ප්‍රශ්න. සඳුදා පාසල් නොපැමිණි සිසුන් ගණන කොපමණද? ඔව්. ඔයාට පේනවා 50න් අඩු කරන්න 40ක්. සඳුදා නොපැමිණි ගණන 10යි. 31 පිළිතුර 3. ළමුන් පාසලට සමානව පැමිණි දවස් වන්නේ මින් කවදාද? ඔයාට පේනවා සමානව පැමිණි ඇත්තේ දරුවෝ සඳුදා සහ බ්‍රහස්පතින්දා. 32 පිළිතුර 1. අංක 33. සිකුරාදාට වඩා බ්‍රහස්පතින්දා කී දෙනෙක් පාසල් පැමිණියේද? 33 පිළිතුර 1. සතියේ මුළු පැමිණීම කොපමණද? හොඳට එකතු කරන්න. ඔයාලට පිළිතුර ලැබෙයි 195ක්. හරි. ලා සඳ එළියේ නාපෙති හැලිලා නාමල් සුවඳයි පැතිරෙන්නේ. නියතයෙන් මාසල ඇත්තේ කුමන ගසක් දහනවා? ඔයාලට පේනවා නාමල් සුවඳ තියෙන්නේ නාගස නිසා. 35 පිළිතුර 2.
सिरसट ताब मी मुनी बुदू गुण स्वीकारला देवरट ताब मी साधुदार माया स्वीकारला द्यात ताब मी सांगगाना मुनी स्वीकारला
තිස්සට දුක හිතිලද මන්දා වැහි කඳුලැලි ඉස ඉස හැඬුයි. දෙවෙනි කවියෙන් කියවෙන අදහස. ඔයාලට පේනව වැහි කඳුලැලි ඉස ඉස කියන්නේ වැස්ස වැසීම. 36 පිළිතුර 2. ඉරියැඳි පදවල පිළිතුර යටින් තෝරා ඉරාඳින්න. ඔහු මධ්‍යහනේ ගම් යුතුරට සේන්දු විය. තොර දරුවෝ මධ්‍යහනේ කියන්නේ දහවලේ සේන්දු වෙනවා කියන්නේ ළඟා වෙනවා. 37 පිළිතුර 1. අංක 38. පැණි රස කෑමට ගිජු සේනක මගේ අවවාද පිළිගැනීමට අදිමදි කළේය. දරුවෝ ගිජු වෙනවා කියන්නේ ඊට ආශා කරනවා. අදිමදි කරනවා කියන්නේ අකමැති වෙනවා. 38 පිළිතුර 2. අංක 39. ගිනිබත් වූ පැල්පත තුල ඔහුගේ කියවිලි ගොන්නක් විය. ගිනිබත් වූ කියන්නේ දරුවෝ ගින්නෙන් පිලිස්සෙනවා. ගොන්නක් කියන්නේ රාශියක්. 39 පිළිතුර 2. ළමෙක් තම නිවසින් පිටත් වී කිලෝමීටර 1ක් ඔයා අඳින්න ඕනේ. ගොස් නැවත දකුණට හැරී කිලෝමීටර 1ක් ගොස් නැවත දකුණට හැරී කිලෝමීටර 1ක් ගොස් නැවත දකුණට හැරී ගොස් නතර විය. දැන් ළමයා නතර වී ඇති දිශාව කුමක්ද අහනවා. පිළිතුර 2. හරි 40 පිළිතුර 2. හොඳයි. දැන් එහෙනම් අපි ප්‍රශ්න 40ම කරලි වෙලයි. දැන් ඔයා ගනින්න ඕන. 1යි 2යි 3යි 4යි 5යි 6යි කියලා. අපි බලමු හොඳට ගණනලා. ඔයාගේ හරි ගාන කීයද කියලා හරි කියලා දැන් ලියන්න ඕන. අපි බලමු මේ හරි ගානට ලකුණු බලන්න ලකුණු වගුවෙන්. ගාන කියලා හරි ලියන්න. දැන් හරි 10 නම් 25යි 11 නම් 28යි 20 නම් 50යි 21 නම් 53යි 28 නම් 70යි 31 නම් 78යි 32 නම් 80යි 40 නම් 100යි 39 98යි 38 95යි බොහෝම සාධාරණ වෙන්න Tamanට ආපු ගානම ලකුණු දාන්න. මොකද ඒක තමයි නැත්තම් තමන්මම රවට්ට ගන්නව වෙනවා. උඩ බලාගෙන කෙල ගැහුවොත් තමන් මූණට තමන්ගෙන වැටෙන්නේ. අන්න ඒ වගේ වෙනවා. එසේ වුවොත් තමන්ගේ සත්‍ය ලකුණු දාන්න. අනික බය වෙන්නත් එපා මේකේ ලකුණු අඩු වැඩි වුණා කියලා කවුරුත් hina වෙන කෙනෙක් නැහැ. නමුත් දරුවනේ ඇත්ත විභාගෙදී ඔයා කවදා හරි ගන්න ඇත්ත ශිෂ්‍යත්වයේදී ලකුණු අඩු වුණොත් මැරෙනකම්ම මතක් වෙනවා. අවුරුදු 80ක් 90ක් යනකම් මතක් කර කර ඉන්න වෙනවා. මේකේ ලකුණු අඩු වුණාට ඊළඟ එකේ වැඩි කරගන්න බැරිය. දවස් 7නේ මතක තියෙන්නේ. ඕ ඒක ගැටලුවක් නැහැ. හරි. දැන් කරන්න තියෙන්නේ දැන් ඔයා අපි හිතමු උදාහරණයක් අපේ පන්තියේ නෑ නම් D50 කියන ළමයා සුහස් කියලා හිතමු. ඔහුගේ හරි 32ලු. 32 නම් ඔයාගේ ලකුණු වගුවෙන් බැලුවා 80යි. YouTube එකේ කමෙන්ට්ස් වලට ගියා. දැම්මා සුහස් D50 සුහස් කියලා. කෝඩ් එක අනිවාර්යෙන් ලියන්න. D50 සුහස් 80 කියලා දැම්මා. දැන් පන්ති නොයන අයට කෝඩ් නැහැ. නමුත් එයාගේ නම විතරක් දාලා දාන්න ලකුණු. කරන එක හොඳයි. අනිවාර්යෙන් ලකුණු දාන්න. ඊළඟට subscribe කරේ නැත්නම් අලුත් දරුවෙන් නම් subscribe කරන්න අනිවාර්යයෙන්ම channel එක. ඊළඟට like එකක් දාලා bell එකත් ඔබන්න. ඊළඟට ඔබගේ යහළුවන්ට මේක share කරන මෙන් ඉතාමන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එහෙමනම් දරු දැරියනි අපි ලබන සතියේ මෙවැනිම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක් අරගෙන මම ඔබ හමුවට එනවා. එහෙමනම් ඔබ සියලු දෙනාටම නිරෝගිමත් සුවබර දවසක් වේවා. සියලු දෙනාටම දලදා සමිඳු පිහිට ලැබේවා. ආයුබෝව වේවා.